ධර්ම දේශනේ ප්‍රඥා නාලිකාව තුලින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීම උතුම් ධර්ම දානයේ සිදු කිරීම සඳහා කුරුණෑගල පදිංචි පුතුන් දෙදෙනාත් එම දීනියන් දෙදෙනාත් ගම්පහ ඉඹුල්ගොඩ පදිංචි පුතුණුවන් සහ එම දීනියත් ඕස්ට්‍රේලියාවේ පර්ත් පදිංචි බාල පුතුණුවන් එම දීනියත් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තිය හිරිපිටියෙන් නිකදලු පොත පදිංචි 74 වන ජන්මදිනයේ යෙදුන ඒම් සෙනවිරත්න බණ්ඩ ආදරණීය පියාණන්ට සහ එච්.එම්. අනුලාවතී කුමාරිහාමි මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිර ජීවනයේම සැලසේවා. පවුලේ දායකදරු පින්වතුන්ගේ සියලු දෙනාට උතුම් ධර්මාබෝධයෙන් ඉක්මන් භවයකදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සසර දුක් නිමා කිරීමටත් අධ්‍යාපනය ලබන දායකදරු පින්වතුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක යහපත් අනාගතයක් ලැබීමටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. දේශකයන්න් වහන්සේට මෙවන් උතුම් ධර්ම දේශනා තව තවත් පවත්වා සමාජයේ ධම්මකට ගැනීමට නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝචකෝ ආවසෝ ආහාරං ච පජානාති ආහාර සමුදයං ච පදාඥාති ආහාර නිරෝධං ච පජානාති ආහාර නිරෝධගාමිනී පටිපදං ච පජානාති එතව චාචකෝ ආවසෝ අරිය ශ්‍රාවකෝ සම්මා දිට්ඨිකෝ හෝති. උජගතස්ස දිට්ඨි ධම්මේ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ හෝති ආගතං ඉමං සද්ධම්මං තීති. සදහැවතුනි, ඔබට මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ සදහැවත් පියතුමෙකුගේ උපන්දින තෑග්ගක් වශයෙන්. උපන්දිනය කියන එක සමාජයේ ගත කරන ආකාරය අපට මාධ්‍ය වලින් දැනගන්න ගන්නට ලැබෙනවා. උපන්දිනයක් තම දරු පරපුරට ආදර්ශමත් වෙන්නේ කොහොමද? සමාජයට වටිනාම දෙයක් මේ උපන්දිනයෙන් දෙන්නේ කොහොමද කියන කාරණාවට පූර්වාදර්ශයක් අපේ මිනුයි ඔබටම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. ඒව කරන්නේ කවුද මොකටද කියන කාරණාව අවසානයේ දැනගන්න පුළුවෙනි. යන එම අනුග්‍රහක බවතුන්ගේ ඉල්ලීම පරිදි ඉතා සුන්දර වූ ධර්මානුශාසනාවක් කරන්න මේ සූදානම් වෙන්නේ. ඒක හිතන තරම් සරල හැම නෑ. නමුත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි මාය තෝරගනු ලැබුවා. මජ්ක්‍ධිම නිකායේ පවතිනවා සම්මාදිට්ඨි කියලා සූත්‍රයක්. මේක සරියුත් මහරහතන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට කරපු දේශනයක්. දේශනයක් නෙමේ, මාර්ග 16ක් තියෙන එකක්. උන්වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහින් දහම් කරුණක් විමසපුවාම මේ ආර්ය සම්මාදිට්ඨියට සහ ධර්මයට පැමිණෙන ආකාරය පිළිබඳ තමයි මේකේ ආකාර 16ක් පෙන්ලා තිබෙන්නේ. ඒ ආකාර 16ට පටිච්චසමුප්පාදයේ අංග 12 සමග තවත් කරුණු කීපයක් එකතු වෙලා තිබෙනවා. පළවෙනි එක තමයි අකුසලයේ දනීද අකුසල මූලයේ දනීද කුසලයේ දනීද කුසල මූලයේ දනීද. දනීද කියන වචනේ හැංගිලා තියෙනවා සාමාන්‍ය අය දන්න එක නෙමෙයි, ආර්ය ශ්‍රාවකෙක් දැනගන්නව ආකාරය. එයත් සසර සියලු දුක් නිම කරගන්න මාර්ගයක් වශයෙන් පෙන්ලා තිබෙනවා. නමුත් මා මෙතනදී ඒ විවරණය කරන්නට යන්නේ නැහැ. දෙවෙනි කොටසටයි මම යන්නේ. උන්වහන්සේලා විමසනවා තවත් ඒ වගේ ක්‍රමයක් තියෙනවද කියලා අහපුවාම තමයි මේ මම පැහැදිලි කළා වූ වචනේ පැහැදිලි කරලා තියෙන්නේ. හැවත්නි යම්කිසි පුද්ගලයෙක් ආර්ය ශ්‍රාවකෙක් ආහාරය දන්නවද? ආහාරය හටගන්න හැටි දන්නවද? ආහාර නැති වූ තැන දන්නවද? ආහාර නැති කිරීමේ ප්‍රතිපදාව දන්නවද? මේ බවනිකම ආර්ය සම්මාදිට්ඨිකයෙක් වෙනවායි කියලා. ඔහුගේ දෘෂ්ටිය ඍජුණයි කියලා කියනවා. ධර්මයේහි නොපිරිහෙන ශ්‍රද්ධාවෙන් යුක්ත උනායි කියලා කියනවා. සද්ධර්මයට පැමුණුනායි කියලා කියනවා. මෙතන
ඉතා ප්‍රවේශමින් යන්න ඕන තැනක් වශයෙන් මම දකින්නේ. ඒ ප්‍රවේශමින් යන්න බැරිවීම තුළම තමයි මේක ලෙහාගන්න බැරි අප්‍රබ්‍රංශයක් වෙලා තිබෙන්නේ. ත්‍රිපිටක තුලත් ඔය ආහාර නමින් තව සූත්‍ර කීපයක් පවතිනවා. නමුත් මේක වඩාත්ම සුන්දරතර තැනක් මේක. පළමුව අපි ආහාර හොයාගන්න වෙනවා. කොහොමද ඔබ ආහාර හොයාගන්නේ? ඔබ කියනවා කුරුල්ලොත් ආහාර හොයාන යනවා. සතා සතුනොත් ආහාර හොයාන. අපිත් ආහාර හොයා ගන්නවායි කියලා. ඒ කනබොන දේවල් වලට කියන නමක්. නමුත් මෙතන ඊළඟට මේ ආහාරය කුමක්ද කියලා විමසපුවහම සත්වයන්ගේ පැවැත්ම පිණිස අවශ්‍ය වෙන්නා වූ ආහාර වර්ග 4ක් තියෙනවා කියලා කියනවා. එතනදී අපට අපි දන්න කාරණේ එකක් විතරයි. ඒ කනබන දිරවන හේවත් කැබලි කරලා ගන්න ඕන කයක් තියන අයට කයේ පැවැත්මට අවශ්‍ය ගන්නා වූ අන්න අපි කතා කරන ආහාර කියන එක. ඒකට කබලින්ක ආහාර කියලා කියනවා. තව ආහාර 3ක් තියෙනවා. ඒක ඔහම අතින් අල්ලන්න බෑ. පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ඒකත ඒ වචන වලින් මේ ආහාරය කියන්නේ මොකක්ද කියලා හොයාගන්න වෙනවා. අපි මෙහෙම හොයමු. ඔබට දින 7ක් ආහාර නැති වුණොත් මොකද වෙන්නේ? මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් පැවැත්මක් සිදු වෙන්නේ නැහැ. කය දි รา යන කොටස් අලුත් වැඩියා කරන්න දිනකට ඒ සම්මුතියින්ට අනුව දේවතාවක් කොතුන් වතාවක් මේ ආහාර ගන්නවා. එහෙනම් ආහාර කියන පදයේ තේරුම පැවැත්මට අවශ්‍ය සාධක කියන එක. මේ සත්වයින්ගේ සසරේ පැවැත්මට කනබන ආහාර විතරක් තිබිලා බෑ. ඒක කයට තව සිත පැත්තකුත් තියෙනවා. මේ සිත පැත්තත් අවශ්‍ය වෙනවා. හැම විටම අපි දන්නවා මේ කයක් ක්‍රියාත්මක කරන්නේ සිතින් මුල් කොටගෙන කියලා. සිත ක්‍රියාත්මක වෙන්නේ දොරවල් 6 අරමුණ මුල් කොටගෙන. එහෙනම් සිතට ඇසට කනට නාසයට අරමුණු ස්පර්ශ වීමත් මේ පැවැත්මට අවශ්‍ය වෙනවා. අරමුණු මුල් කොටගෙන පාප පුණ්‍ය ආදී චේතනා මනෝ සංචේතනා කියන්නේ ඒකයි. සංචේතනා කියන එකේ තේරුම නිකම්ම නෙමෙයි. ඔය චේතනාව කර්මය කියන අර්ථයෙන් පැවැත්මට සසර පැවැත්මට හේතු එකතු වෙන කාරණේ මනෝ සංචේතනා. එතකොට ඒක දැන ගැනීමත් අවශ්‍ය වෙනවා. චක්කුසෝත ගාන ජීවාසේ විඥාන ආහාර කියලා. මෙහෙම දැනගත්තත් මේක මදි තව ටිකක් හොයාගන්න වෙනවා. ඒ නිසා මම මේ පිළිබඳ මගේ මතකයේ අවදි කරනවා. එතකොට තිබෙනවා ඔය මේ සංයෝජන කියන සූත්‍රයක උපමාවක්. පහන් දැල්ලක පැවැත්මට තෙලුයි වැටියයි නැවත දානවා නම් පහන් දැල්ල පවතිනවා කියලා තියෙනවා. දාන්න නැත්තම් නිවෙනවයි කියලා තියෙනවා. ඒ තෙලුයි වැටයයි දැමීම තදාහාරෝ තදූපදානෝ කියලා ආහාර කියන වචනයක් තියෙනවා. එතකොට එහෙමනම් දැල්ල පැවැත්මට තෙල් ආහාර වෙලා. අන්න එහෙමයි වචනේ ගන්න ලේසි වෙන්නේ. තදා එයට ආහාර. දැල්ල තෙල් තිබුණ නැත්තම් නිවෙනවා, වැටියේ නැත්තම් නිවෙනවා. නමුත් වැටියයි තෙලුයි දෙකම තමයි දැල්ලට ආහාර. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ආහාර කියන්නේ බත් කොස් වලට විතරක් නෙමෙයි පාලි භාෂාවේ පැවැත්මට අවශ්‍ය සාධක කියන එකට. තවත් ටිකක් එහාට යනකොට ඔය ජානුස්සෝනි සූත්‍රයේ තිබෙනවා මේ පින් අනුමෝදන් විය හැකි අය අදාළ තැන ඉන්නවා කියලා පැහැදිලි කරලා පරදත්ත උපජීවීන් වශයෙන්. එහෙම නැති ඔය අපාගත සත්වයෝ දෙවියෝ මිනිස්සු ඒ තැන්වල ඒ ආහාරයෙන් යැපෙනවා කියලා. ආහාර කියන්නේ කනබන දේවල් කියලා ගත්තොත් එහෙම අපිට හිතන්න වෙනවා එහෙනම් අපායෙත් කුස්සියක් තියෙනවා එළවලු පළතුරු වවලා වෙලා කනවා කියලා. දිව්‍ය ලෝකෙත් කුස්සියක් තියෙනවා එහෙනම් එහෙම හිතන්න පුළුවන් කෙනෙකුට. නමුත් ඔබ ශ්‍රවණය කරලා තියෙන ධර්මදේශනාශ්‍රයෙන් ගන්න. සත්‍යය සතර පවතින්නේ මොනවෙන්ද? ඝනකයක් හම්බුනහම නම් ඝනකයට ඔය කියන කනබුන ආහාර ගන්න වෙනවා. නමුත් පැවැත්මට අවශ්‍ය සාධක කියලා ගත්තොත් එහෙම අපායේ පැවැත්ම මොනවා මත සිද්ධ වෙන්නේ? තදාහාරෝ
පව ආහාර කොටගෙන. කාම දුගතියේ කාම සුගතියේ පවතින්නේ මිනිසුන් නම් පවපින දෙකම දෙවියන් නම් පින ආහාර කොටගෙන. ඒ තැන්වල තියෙන ආහාර මේ කියන්නේ. ධාන බබලෝ නම් ධාන ආහාර කොටගෙන. අනික ආර්ය ශ්‍රාවකේ ආහාරය දනීද කියන්නේ ඒකනේ. දැන් එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාහරලා තිබෙන පරිදි සත්වයකට තමන් එක් රැස් කරන්නා වූ පුණ්‍ය කර්ම අපුණ්‍ය කර්ම ආනිජ්‍ය කර්ම තුළ කාම දුගතිය කාම සුගතිය සහ බඹලෝ උත්පත්ති හම්බ වෙනවා. එහෙ ගිහින් හරි හම්බ කරලා කායම හොයාගන්නවද අපි වගේ නැත්නම් මෙහෙන් එක් රැස් කරගත්තා වූ මේ පව හෝ පින හෝ ධානය එතන රැඳී ඉඳ ආහාර වෙනවද? එනම් බුදු සමයේ ආහාර පදයේ සසරේ පැවැත්මට අවශ්‍ය සාධක කියන තැන දක්වා ගැඹුරට ගේන්න ඕන. ආර්ය ශ්‍රාවකෙක් වෙනවා කියන්නේ ඒකනේ. අන්න එහෙම හොයන්න වෙනවා. එහෙමනම් දැන් එතකොට ඔන්න අර සම්මා දිට්ඨියට එන්න හරි ආහාරය දනීද කියන කාරණේ හොයාගන්න පුළුවන් වෙනවා. දැන් මොනවද ආහාරය දනීද කියන්නේ? එහෙනම් ඝනකයක් තියෙන විට ඒ අයට ගවලින්ක ආහාර ඕනේ. ඝනකයක් නැත්නම් කබලින්ක ආහාර ඕනේ නැහැ. එහෙනම් ඕපපාතික සත්ව විශේෂයන්ට ගවලින්ක ආහාර නැති වුණාට පස්ස මනෝ සංචේතනා වෙන විඥාන කියන ආහාර අපටත් හම්බ වෙනවා. පස් දොරක් තියෙනවා නම් සත්වෙින්ටත් හම්බ වෙයි. පස් දොර නැතත් ඔක මනෝ සංචේතනාවේ අරමුණු ස්පර්ශ වීම සහ විඥාන සිදු වෙනවා. එනනම් මේ සසරේ පැවැත්ම සිදු වෙන්නේ කය ඇතුව නම් කබලින්ක ආහාර ඇතුව, කය නැතුව නම් ඒත් පස්ස මනෝ සංචේතනා. මොනවද මේ පස්සට මනෝ සංචේතනා එන්නේ? ස්පර්ශ වුණාම අපුණ්‍ය චේතනා ඒත් මනෝ සංචේතනා. පුණ්‍ය චේතනා ඒත් මනෝ සංචේතනා. ධාන චේතනා ලෞකික ඒත් මනෝ සංචේතනා. ඒ චේතනාව විඥාණයෙන් දැනගන්නවා. දැන් එහෙනම් ආහාරය දනීද කියන එකේ තේරුම මොකද්ද? සසරේ පැවැත්ම දනීද? ඔන්න ඔහමයි අපට මේක හොයාගන්න වෙන්නේ. දැන් එහෙමනම් මේ කතා කරන්නේ මොකක්ද? මේ වචනේ පාවිච්චි කරාට පැහැදිලි කරන්නේ පැවැත්ම දනීද, පැවැත්මට හේතුව දනීද, පැවැත්ම නැති වූ තැන දනීද, පැවැත්ම නැති කිරීමේ මාර්ගය දනීද? ඉතින් ආර්ය ශ්‍රාවකෙක් වෙනවා කියන්නේ ඒකනේ. මේක එක්තරා ධර්ම න්‍යායක් විතරයි. මතක තබා ගන්න මේක එදා උන්වහන්සේලාට දේශනා කරන නිසා විදා සිද්ධියක් වශයෙන් අපි සවන් දෙනවා නෙමෙයි. ඔබටත් මේ ආහාර හම්බ වෙනවා. ඔබටත් මේ ආහාර සමුදය තියෙනවා. දැනගත්තත් නැතත් ආහාර සහ ආහාර සමුදය ඔක්කොටම තියෙනවා. දැනගන්න ඕන ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ආහාර නිරෝධය සහ ආහාර නිරෝධගාමිනී පටිපදාවයි. දැන් තේරුම් ගන්න පුළුවන් වුණාද මම කියපු වචනේ? අපාගත සත්‍යෝ එහි ආහාරයෙන් නැපති බුදුන් වහන්සේ වදාරන්නේ. කරගත්ත පව විපාක විඳිනවා. දෙවියන් පිනෙන් පින ගෙවෙනතුරු එතන ඒකෙන් යැපෙනවා. බ්‍රහ්මයින් උපදවාගත්ත ධානයෙන් යැපෙනවා. දැන් එහෙනම් පවත් ආහාර, පිනත් ආහාර, ධානත් ආහාර, සසරට ආහාර. සසරේ පැවැත්මට අවශ්‍ය සාධක. ඝනකයක් තියෙන අපට ඉතින් ඒක පවත්වන්න ඕන නිසා කන මොන දේවලුත් ඕන. ඒක සුළු දෙයක් විතරනේ. ඒක නැවැත්තුවට ආහාර නැවැත්වීම කියලා කියන කුමුරු වැඩ කරන නැවැත්තන එක හරි කන නවත්තන එක නෙවෙයිනේ. අපි ආහාර සමුදය හොයාගෙන ඉමු. කතමංචාවුසෝ ආහාර සමුදය. මේ තුන් පැත්තේ පැවැත්මට අවශ්‍ය ආහාර හටගන්නේ කොහොමද? ඔන්න බලලා මල්ලෙන් එළියට එන තැන. තණ්හා සමුදයෝ ආහාර සමුදය. තණ්හා සමුදය ආහාර සමුදයෝ. තණ්හාවේ හට ගැනීමෙන් ආහාර හට ගන්නවා. දැන් කුඹුරු වල ආහාර හටගන්නේ තණ්හා හට ගැනීමෙන් නෙවෙයිනේ. වළඳක ආහාර හටගන්නේ තණ්හා හට ගැනීමෙන් නෙවෙයි. මේ පැවැත්ම සත්‍යයේ මේ සසර පැවැත්ම හටගන්නේ තණ්හාවේ හට ගැනීමෙන්. එහෙනම් ඒ තණ්හාව කොහෙද තියෙන්න ඕන? ඔබ ළඟ තියෙන්න ඕන. දැන් ආපහු ආවද දුකට හේතුව තණ්හාව කියන තැනට?
දැන් තණ්හාව විස්තර කරගන්න ඕන. අපි ආරි සත්‍යයෙන් ගන්නවා. මොකද්ද මේ තණ්හාව? ත්‍රිවිධ තණ්හාවක්. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ ඔක්කොම ඔබ දැනගන්න ඕනේ. ඔබට තියෙන තණ්හාව විතරයි ඔබ දැනගන්න ඕන. ඒක සමස්තයක් වශයෙන් දේශනා කරලා තියෙන්නේ බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ ඔය තුنين එකකට අහු වුණා හිටිය නිසා. කාම තණ්හාවට අහු වුණාත් හිටියා, භව තණ්හාවට අහු වුණාත් හිටියා, විභව තණ්හාවට අහු වුණාත් හිටියා. ඔය ඉහතකී ත්‍රිවිධ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියලා හැම දිනාටම ත්‍රිවිධ තණ්හාවක් නැති කරන්න ඕන කියන වැරදි අදහසකින් ඉන්න එපා. මතක තියාගන්න. තමන්ට තියෙන එක. දැන් තමන්ට තියෙන අපට තියෙන තණ්හාව සමාජ තණ්හාවට කි නමක් ගමු අපි. කාම තණ්හා. එහෙනම් කාම ලෝකේ පැවැත්මට ආහාර වෙන්නේ කාම තණ්හාව. රූපී භවයේ පැවැත්මට ආහාර වෙන්නේ භව තණ්හාව. එහෙම නෙව ගන්න වෙන්නේ එතකොට. අරූපී භවේ නම් අරූප තණ්හා. විභව තණ්හා. ඒවා අපි හොයන්නවත් යන්න ඕන නෑ. දැන් මේ කාම කියන්නේ මොකද්ද? ඔබ බලන්න ඔබ ළඟ නෙමෙයිද මේක තියෙන්නේ කියලා. ඔබට මේ ලෝක ජීවත් වෙනකොට කැමති જાති කීයක් තියෙනවද? ඇයි ඔබට දොරවල් 5ක් දීලා තියෙන්නේ? කැමති ආකාරයෙන් 5 වර්ගයක් විඳින්න. එතකොට ඒකට කියන නම රූපයට කැමැත්ත රූපකාම, ශබ්දයට කැමැත්ත ශබ්දකාම, ගන්ධයට කැමැත්ත ගන්ධ සුවඳකාම, රසයට කැමැත්ත රසකාම, පහසට කැමැත්ත පහස්පර්ශකාම. මේවා ආශ්‍රයෙන් මනෝදාරයක් හදාගත්තාම රූප ශබ්ද ගන්ධ රස රක් නෙවෙයි විවිධ ධම්ම අරමුණු කාම. පංචකාම නිසා සහ තවත් ඉති නිසා එතන ධම්මකාම. අන්න දැන් අපිට මේ හොයාගන්න පුළුවන් වෙනවා කාම තණ්හා වචන නේකන ගන්න ඕන අපට. තණ්හාවගේ හට ගැනීමෙන් ආහාර හට ගැනීම සිදුවේ. දැන් තණ්හාව කොහෙද තියෙන්න ඕනේ එතකොට? පාසල් ගිහින් ඉගෙන ගත්තට හෝ නිකන් වචනයක් පාවිච්චි කළාට හෝ තණ්හාව තියෙන තැන හොයාගන්න බෑ. දැන් බලන්න හරියටම මේ විග්‍රහය ඕනෑ කෙනෙකුට හරි නැද්ද කියලා. මේ තථාගතයන් වහන්සේ හෝ සරියුත් මහ රහතන් වහන්සේ එදා හිටපු අයට කිව්ව කතාවක් වශයෙන් ගත්තට ඒක බණක් වෙන්නේ නැහැ. එතකොට ඉතිහාස කතාවක් විතරයි. නමුත් මේ සිද්ධිය ඔබ ළඟ හට ගන්න බව ඔබ තේරුම් ගන්නවා නම් ඔබටත් ආහාරය තේරෙනවා, ආහාරය හට ගැනීම තේරෙනවා. පැවැත්ම තේරෙනවා, පැවැත්මට හේතු. පැවැත්ම ආහාර කයට දුන්නොත් පැවැත්ම සිදු වෙනවා. සසරේ පැවැත්ම සිදු වෙන්නේ මොකක් නිසාද? පව නිසා, පින නිසා, ධානය නිසා. නමුත් ඒක ආහාරයක්, පැවැත්මට ආහාරයක් වෙන්නේ කොහොමද? තණ්හා කොහෙද තියෙන්නේ? කන්හා තියෙන්නේ අර රූපකාම කියන එකේ රූපයට ඇලෙනවට රූප තණ්හා කියනවා. ශබ්ද කාම කියන එකේ ශබ්දයට ඇලෙනවට ගැටෙනවට ශබ්ද තණ්හා කියනවා. මෙසේ ච ඉමේ භික්ඛවේ තණ්හා කායෝ කියලා තණ්හා ස්කන්ධ 6ක් තියෙනවා කියලා පෙන්නලා තිනවා ඔබට. දැන් තණ්හාවේ හට ගැනීමෙන් ආහාර හටගනී. ඒක කොහොමද හොයාගන්නේ අපි? මේ සසරේ පැවැත්ම සිදු වෙන්නේ මොකක් නිසාද එහෙනම්? ඔබ තුල මේ ඇසට කනට නාසයට දිවට කයට ගැටෙන අරමුණු උපේක්ෂා සහගතව විඳලා අවශ්‍ය දැන ගැනීමට පාවිච්චි නොකොට ඒකත් එක්කලා වැරදි ආකාරයක ඇලීමක් ගැටීමක් බන්ධනයක් ඇති කර ගැනීම. ඒ නිසායි පැවැත්ම. පැවැත්ම සිදු වෙන්නේ එහෙනම් පැවැත්මක් තියනවා නෙමෙයි අපි විසින් ඇලෙන ගැටෙන ප්‍රිය කරන ආකාරයට තමයි මේ පැවැත්ම සකස් වෙන්නේ. අලක තබා ගන්න. අනන් තව ටිකක් එහාට හොයා ගන්න වෙනවා මේක. මේක ආහාර වෙන්නේ තණ්හාවේ හට ගැනීමෙන් ආහාර හට ගැනීම කියන එකේ තේරුම තව ටිකක් හොයා ගන්න වෙනවා. කොහෙද තණ්හාව හට ගන්නව ඇත්තේ දැන්? ඇසේ හට ගන්න පුළුවන්, කනේ හට ගන්න පුළුවන්, නාසයේ හට ගන්න පුළුවන්, දිවේ හට ගන්න පුළුවන්, කයේ හට ගන්න පුළුවන්, සිතෙත් හට ගන්න පුළුවන්. එතකොට රූප තණ්හා සිට ධම්ම තණ්හා දක්වා 6ක්. අපි එතනින් විස්තර කරගනිමු. අපි ඉන්නේ එතන නිසා. දැන් මෙන්න ආයෙත් මේ සිද්ධිය සිදු වෙන ආකාරය පිළිබඳව විග්‍රහයක් තියෙනවා.
ඇස තුළ මේ හට ගැනීමට අවශ්‍ය සාධක එකතු වෙන හැටි. කන තුළ මේ හට ගැනීමට අවශ්‍ය සාධක එකතු වෙන හැටි. මම පැහැදිලි කරනවා. කොහොමද පැහැදිලි කරන්නේ? අපේ ධර්ම දේශනාවල මේක තිබෙනවා සූත්‍ර දේශනාවලින් උපුටාගෙන අපි හොඳට. ඒවා හේතුප්‍රත්‍ය. ඒක ඇත්තනම් ඔබ පිළිගන්න ඕන බුදුරජාණන් වහන්සේ වදාළ නිසා හෝ බණ පොතේ තියෙන නිසා නෙවෙයි ඔබ ළඟ මේක වෙනවද? ඒ නිසා ඔබේ ඇහැට රූප පේනකොට කරවලේ පේනවද කියලා බලන්න. රූප නැත්නම් පේනවද කියලා බලන්න. ඇහැ නැත්නම් මතයේ පේනවද කියලා බලන්න. ඒ වගේම සිහි කර දීමක් නැත්නම් හඳුනා ගන්න පුළුවන්ද බලන්න. මේ පෙන්වන්නේ පුංචි පුංචි ප්‍රත්‍ය ටික. ඒක ඒ සත්‍ය වශයෙන් පිළිගන්න ඕන. එතකොට අපි ළඟට මේක පැහැදිලි කරන නිසානේ. නමුත් අපිට මේක තේරුම් ගන්න බැරි වුණ තැනක් තමයි මේ දොරවල් වලට හම්බ වෙන අරමුණු වලට රූප කියන්නේ කියලා. මේක ඔස්සේ පෙවුනට ඊට ඉස්සර වෙලා අපිට රූප කියලා ශරීරේ මතකයේ තියෙනවා. අර ආහාර කියන්නේ කනමන දේවල් කියලා හිතනවා වගේ රූප කියන්නේ ශරීරය කියලා ගන්නවා. රූප කියලා ගන්න තැනකුත් තියෙනවා ශරීරයට. ඉමස්මින් කායය කිව්වම හරි ඒක. නමුත් කයේ රූප පඨවි ආපෝ තේජෝ චාතු මහ භූතික කායෝ. ඇසෙන් හම් වෙන අරමුණේ රූප කොහොමද චාතු මහ භූතික වෙන්නේ? ඒක අරමුණක් නේ. එතකොට අරමුණු හයක් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප හයම අරමුණු. මතක තබා ගන්න. දැන් අරමුණ පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ අරමුණේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. අරමුණක් හටගෙන අරමුණ ආහාර වෙන හැටි. ආහාර කියන්නේ එතකොට පැවැත්මට ඒක පැවැත්මට හේතු වශයෙන් අපි තව රවට්ට ගන්න හැටි. කොහොමද? මේක ගන්න අපට ගන්න වෙනවා සූත්‍ර දේශනාවල පවතිනා වූ ඇස තුල කන තුල නාසය තුල සිදුවෙන සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමක්. පාලියෙන් තියෙනවා. මගේ දේශනාවල නිරන්තරයෙන් මම මේක ගන්නවා. ඇයි? ඒකම ගන්න ඕන අනිවාර්යයෙන්. හැමතැනම පැහැදිලි කරනවා ඇසට කනට නාසයට දිවට කයට ආරම්භයේදී කරුණු තුනක එකතුවක් අවශ්‍යයි කියලා. ඇසේ නම් ප්‍රසාදයේ ගෝචර රූපේ මනසිකාරය. එතකොට රූප රූපේ. කනේ නම් ශබ්ද රූපයේ ගණේ ප්‍රසාදයේ මනසිකාරය. නාසයේ නම් නාසයේ ප්‍රසාදයේ ගන්ධ රූපේ මනසිකාරය. මේ තින්නම්. අනික කොටත් කල්පනා කරලා බලන්න හොයාගන්න පුළුවන්. අන්නේ එතන හටගන්න මේ ඇහි නැත්නම් මේ කනේ නැත්නම් මේ එතන හටගන්නා වූ පළවෙනි චෛතසිකය තමයි මේ පස්ස කියන්නේ. ඊට පස්සේ ඉතින් අපිට මේ ලෝකේ ජීවත් වෙන්නට ඒක පිළිබඳව විඳින්න ඕනේ. ඒ විඳීම අයිති වෙන්නේ සැප වේදනාවකට, දුක් වේදනාවට, උපේක්ෂා වේදනාවකට. ඒක වරදක් තියෙන බවක් පෙන්වන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. පස්සපච්චා වේදනා කියලා. අන්න තණ්හාවේ හට ගැනීම එතන තියෙනවා. වේදනා පච්චා තණ්හා. වේදනාවට ඇලෙන්න ගියොත් ගැටෙන්න ගියොත් වේදනාව මම බවට පත්වීම තමයි මේ තණ්හා කියන්නේ. දැන් තණ්හායි මමයි දෙකක් වෙන්නේ අන්තිමට. එතකොට රූප තණ්හා, එහෙ නම් කනේ නම් ශබ්ද තණ්හා. තණ්හා වුණොත් අන්න දැන් අර ආහාර බවට පත් වෙන්න පුළුවන්. උපාදාන බව. ඉවර වෙන්න බෑ. අනාගත පැවැත්මට හේතු ඉතුරු වෙන එක. මෙන්න ආහාරය හට ගැනීම. තණ්හාවේ හට ගැනීමෙන් තණ්හා උපාදාන බව වුණොත් ඒකට කියනවා සසර උපදින්න හේතුවක් ඉතුරු වුණා. කර්ම රැස් වුණා. තණ්හානුසයට හේතු ඉතුරු වුණා. නැත්නම් අවිද්‍යා සංකාර වුණා කියලා. දැන් එහෙමනම් අනන්ත සංසාර ගමනේ මේවට මේ එන දේවල් හොඳයි සැපයි සාන්තයි කියලා විඳින්න විවිධ ආගම්වල ඉපදෙමින් ජාතිවල ඉපදෙමින් ආවා. ඔතරම් සියුම් දහමක් කොහෙවත් විස්තර වෙන්නේ නැහැ. දැන් බැලුවම මේ කුඹුරේ නෙමෙයි ආහාර හටගන්නේ. ඇහි කනේ නාසයේ දිවේ කය අපි විසින් හටගන්නා වූ තණ්හාව නිසා සසර හටගනී කියලා නෙමෙයි කියන්නේ. දැන්
මේ ඇහැට කනට නාසයට එන කාරණාව ඔස්සේ අපි ලෝභයට දේශයට මොහයට දැබ්බොත් එහෙම එතකොට ලෝභය ආහාර දේශය ආහාර මෝහය ආහාර. එතකොට ඒක ඒ ආහාරමක පැවැත්ම සිදු වෙන්නේ කය බිඳී සිදුවන මරණයෙන් පස්සේ සතර අපායත් පත්ති උත්පත්ති. කාං ආහාර රැස් කරගෙන දැන් අනුභව කරන්න වෙලා තිබෙනවා. දැන් ඔය වැහි කාලයට කූඹිත් මේ වැස්සට ඉස්සෙල්ලා ආහාර රැස් කරගත්තාම වහින කල්ම අනුභව කරනවානේ. අපාගත සත්වයා එහෙනම් මේ දුක් විඳිනවා කියන්නේ තමන් එක් රැස් කරගත්ත පාපයේ විපාක විඳිනවා. දැන් ආහාර ඒ ආහාරයෙන් තමයි ජීවත් වෙන්න වෙන්නේ. පාපේ ආහාරය. දෙවියන් අතර ගිය පුද්ගලයා එක්ස්රාගේ ආහාරය පින පුණ්‍යාභිසංකාරය. ඔහු ඒ ආහාරය ඉවරනකන් එතන ඉන්න වෙනවා. බඹලව ගිය පුද්ගලයා ධානය ආහාර කොටගෙන එතන ඉන්න වෙනවා. එහෙ ආපහු ආහාර රැස් කරන්න බෑ. දැන් ආහාර මේ පාවිච්චි කරන්න පැවැත්ම ගන්න පුළුවන්කමක් තියෙනවා. ආහාර රැස් කරන්න පුළුවන් තැන කොහෙද? මිනිස්සු. තේරෙනවද මේ මනුස්සකමේ වැරදි පැත්තට ගත්තාම සතරක් හදාගන්න පුළුවන් බව සහ තේරුම් ගත්තොත් මේ මිනිසාටමයි මේ ආහාර සමුදය වගේම නිරෝධයටත් යන්න පුළුවන් වෙන්නේ. සමාජයේ මේක පිළිගන්නේ නැහැ, තේරුම් ගන්නේ නැහැ. මේ සද්ධර්මයේ කියන එක තේරුම් අරන් අනුගමනය කරලා දුකින් මිදෙන්න පුළුවන් මිනිසුන්ට නිසා තමයි බුදුරජාණන් වහන්සේ කාලයේ දීපයේ දේශයේ කුලයේ මව බලලා මේ බුද්ධෝත්පාදයක මිනිසත් ලෝ ඉපදිලා තිබෙන්නේ. අපේ බෞද්ධයන්ගේ මිත්‍යා දෘෂ්ටිය කොපමණද කියලා කියනවා නම් බඹලෝ ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ බණ අහන්න භාවනා කරන්න මේ එහාට මොනවද ආහාර මෙහෙන් අරන් ගියේවා මේ තියෙන්නේ. මිනිසාට තමා පව් රැස් කරන්න හෝ පින් රැස් කරන්න හෝ පව් ගෙවන්න පුළුවන්. කියන්නේ ධර්මයේ මගින් කර්මශය කරන්න පුළුවන්. අර අයට රැස් කරගත්ත එක විඳවන්නයි පුළුවන්. ආහාරයෙන් යැපෙනවා. පසුගිය දේශනාවල මම කියලා තියෙනවා සතරක් තියෙනවා නෙවෙයි ජීවත් වෙන්න ගින් අනුගමනය කරන්නා වූ උපරිමේ පාපය, උපරිමේ පින, උපරිමේ ධානය මුල් කොටගෙන තමයි මේ සසර හදාගන්නේ කියලා. දැන් ලබාගත් ජීවිතේ ඉතින් අපිට ගැලවෙන්න බැරි සසර හදාගන්න එක තමයි ඔක්කොම බොහෝ දෙනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ නම් වදාරන්නේ සසර හදන එක මෙතන නවත්තන්න කියලා. දැන් ඔබට ආහාර පදයේ තුල තේරුණාද සංසාර ගමන සිදුවෙන හැටි? එහෙනම් කනබුන ආහාර ගණකයක් තියෙන සත්තුන්ට ඕන වෙයි. නමුත් ඊතුරු ආහාර තුන අර අනිකුත් සත්වයන් තුලත් ක්‍රියාත්මක වෙනවා. තණ්හාවේ හට ගැනීමෙන් රූප තණ්හානම් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා. සද්ද තණ්හානම් සද්ද තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා. අර තණ්හාවේ හට ගැනීමෙන් උපාදාන භාවයක තමයි මේ සසර පැවැත්ම හිදු වෙන හැටි. දැන් ඉතින් ඕක කියලා දෙන්න කෙනෙක් අපායේ ඉන්නවා කියලා මම හිතන්නේ. මේ පස්දරක් මුල්කට ගත්ත ලෝකයක් සහ මේ සර්වජිතා ඥානක අවබෝධයකට අදාළ ග්‍රන්ථ තියෙනවා කියලා හිතන්නේ මමත්. අපිට නම් ওই ග්‍රන්ථ ආශ්‍රයෙන් පරිශීලනය කරලා තේරුම් ගන්න හම්බ වුණේ. එහෙම පුස්තකාලයක් තියෙන බව මම හිතන්නේ. මොකද වුන් පින අපට වඩා ඉහළින් විපාක විඳින පින නිවන කොට ගත්තා ඉතිහාස සැපතක් වුන්ට තේරෙන්නේ නැති බව ඔය දේවතා සංයුත්තේ බුදුන් වහන්සේට කරපු ප්‍රකාශවල පෙන්නනවා. පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. සැපගෙන දෙන පින් කරන්න මේ දෙවියෝ බුදුන්ට කියන්නේ. නමුත් බුදුන් වහන්සේ වදාරනවා උඹලා කියන දේ යම් කිසි අර්ථයක් තියෙනවා මා කියන දේ අහන්න කියලා. ඒකෙ පෙන්වන්නේ ඊට වඩා ගැඹුරු කාරණයක්. මරණයෙන් ගැලවෙන්න ඕන නම් වෙන වැඩක් කරන්න කියලා පැහැදිලි කරපු වචන තියෙනවා අනන්තවත් ඒකේ. ඒ නිසා ඔවුන්ගේ දැක්ම පටුයි. හොඳට තේරුම් ගන්න දෙවියන්ට ඊට එහා පේන්නේ නැහැ. ඔවුන් එතෙන්ට ගිහින් ඉන්නේ පින් කරලා නිසා පින තමයි ලොකුම දේ කියලා හිතන් ඉන්නවා. ධානලාභීන් එතෙන්ට ගිහින් ඊට වඩා එහාට පේන්නේ නැහැ. පේන එකෙන් අපි තමයි ඊළඟට ගිහින් අපි තමයි නිවන කියලා හිතන් ඉන්නවා. ඔබත් ඉතින් මේ ලෝකේ කනවල මේ ලෝකේ ඊට වඩා එහාට සැපතක් හොයන්නේ නැත්නම් ඔබට නිවන ඒකනේ කියලා හිතන් ඉන්නේ. අනෙම තමන්ගේ දැක්මේ පමණින්. දැන් එහෙනම් පෘථග්ජන පුද්ගලයා කොහෙද ඉන්නේ? ආහාර සමුදේ. පින් රැස් කරනවා කියන්නේ, පව් රැස් කරනවා කියන්නේ, ධාන කුසල් රැස් කරනවා කියන්නේ, රැස් කරනවා කියන වචනේ තේරුම උපාදාන කරගන්නවා කියන එක.
එතකොට යහපත් දේවල් කරන්න එපා කියන එකක් එකකින් කියවෙන්නේ නැහැ. සසරට ආහාර රැස් කරනවා. හොඳයි මට කියන්න සසරට ආහාර රැස් කරලා සසර දුකින් මිදෙන්න පුළුවන්ද කියලා. එවනට අපේ රටේ තේමාව ඒක තමයි. සසරට අවශ්‍ය ආහාර රැස් කරපුවම සසර දුකින් මිදෙන්න පුළුවන්. සසරට ආහාර රැස් කරපුවම සසර හම්බ වෙන්නේ. අන්ත බලන්න. එහෙනම් ඒ රැස්වීම ආහාර සමුදය දනීද පජානාති. එහෙනම් ආහාර නිරෝධය මොක නිරෝධයෙන්ද පෙන් තණ්හාවේ නිරෝධයෙන්. අන්න ආහාර නැති කරන හැටි. මේ ආහාර හටගන්න තණ්හා උපාදාන බව කරන එකම ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා බණහනකොට මෙතන තමයි වැඩේ තියෙන්නේ. මේ සසරක් හදන එක මෙතන තමයි හදන්නේ මෙතනින් නවත්තන්න ඕන. ඔන්න බුද්ධෝත්පාදයක මිනිසත් බව ලැබුවෙන් පස්සේ සදහම් හමුවීම කියන එකේ ওই පාර කියලා දෙන්නේ ඒ අයට විතරයි තේරෙන්නේ ප්‍රඥාවන්තින්ට විතරයි. වෙන කොතන කොහේ මොන ආගමක ඉපදුනත් සසර හදන්න පුළුවන්. ආහාර නැති වූ තැනට පාරක් පෙන්වන්නේ ආරි සත්‍ය අරුණ සම්මතියක. එහෙනම් ලබාගත් ජීවිතේ ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව ඊට මෙහා ලාභාල කාරණා ගැන මොනවා ගැන සැලකිලිමත් වුණත් ඔවුන් මොකද කරන්නේ? ජීවිත අවසානයේදී පරලෝ යනකොට සසරට ආහාර හදාගෙන සසරට යනවා. ඔවුන් හිතන් ඉන්නවා ඕන වෙලාවක මෙහාට එන්න පුළුවන්. මම හැමදාම බුද්ධෝත්පාදයේ තියෙවි හැමදාම බෞද්ධ ආගම තියෙවි හැමදාම බෞද්ධ අම්මලතල උපදින්න හම්බ වෙයි. නෑ මේ ලෝකේ උපදින අය අතර අන්‍ය ආගමිකව විශාලයි. දැන් දිනු වෙන තාක්ෂණය යන උපදින්න දෙන්නේ නැහැ මරනවා. ජීවත් වෙන අය අයිති යරනවා අලුත් අයට එන්න දෙන්නේ නැහැ ඉන්න අය. එතන ලබාගත් මව් කුසක් ලබාගෙන මෙලොවට ආපු එකේ වටිනාකම ඊට වඩා ගැඹුරින් තේරුම් ගන්න. දැන් ඇවිදින්නේ ඉන්නේ. ආයෙ එන්න ඔය තරම් ලේසි වෙන්නේ නැහැ. මතක තියාගන්න. අන්න ඒ නිසා තමයි මේ බුද්ධෝත්පාදයක සදහම් හමු වුණ පුද්ගලයෙකුට සසර හදන එක නෙමෙයි කරන්න ඕන. හදන මොහොත සසරක්. ඇයි ඒ ගමනේ කොතනකවත් කෙලවරක් නැහැ මිදෙන්න තැනක් නැහැ. ඒ තැන්වල ඒක ඉවර වෙනකොට තවත් තැනකට යන්න වෙනවා. බ්‍රහ්මයින් හීන ප්‍රතිසන්දිට එනවායි කියලා කියනවා. දෙවියන් මිනිසුන් අතරට එනවායි කියලා තියෙනවා. පෙරේතෝ දිවි ලෝකේ යන්නේ නැහැ. පෙරේතෝ പ്രേත ලෝකවල ඉන්න අය ඊට පස්සේ කර්ම ගෙවලා ඇවිදින් මෙහෙ හීන දීන මිනිසුන් වෙලා උපදිලා. කෑම බීම හිඟ ගැඳුම් පැළඳුම් හිඟ නැත්නම් අංග විකල මන්ද බුද්ධිකයෙකුත් වෙලා ඒක ආයෙත් පවටම යොමු කරලා ආයෙත් නිරේට යනවායි කියලා තියෙනවා. ඒ නිසා ඔය සිංහල විහාරේ දිනනවා කලදුට කලවල ඉහ ගන්න ඕන කියන එක. මේක සමහරට කපටි අර්ථයෙන්ුත් පාවිච්චි කරනවා හොඳ අර්ථයෙන්ුත් පාවිච්චි කරනවා. අපි මෙතන පාවිච්චි කරන්නේ මේක හොඳ අර්ථයෙන්. සාමාන්‍යයෙන් ඉතින් ඔය වල කියන එක ගන්නකො අතර තියෙන එකක් කියලා. ඒකම අලුත් ඉන්නවා. නැත්නම් වැහි කාලේ නම් මේක කොච්චර හරි උල්පත හොඳ හින්දා ඉහින්න බෑ. මේක නියගයක් ඇවිදින් අඩු වුණාම උල්පත නැහැ තව වතුර ටිකයි තියෙන්නේ. දැන් නම් ඉහින කාලේ. එතකොට ඉහ ගන්න පුළුවන්. අනික් කාලෙට ඉහින්න බෑනේ. ඒ වගේ මේ බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා සදහම් හමු වීම කලදුටු කලවල ඉහ ගැනීමට අවස්ථාවක් නේද? සසර මේ පැවැත්ම මේ සසරට ආහාර හදා යන ගමනේ ආහාර නැති කරන්න එපැයි. ආරි සම්මාදිට්ඨියට පමණෙන්ද. ආහාර නැති කරනවා කියන්නේ මොකක්ද? එහෙනම් තණ්හාව නැති කරනවා. ඒ තණ්හාව තේරුම් ගත්තේ නැති අය තමන් සතු ඉඩකඩම් ටික ඇඳුම් ටික ආදී දේවල් සමාජ මධ්‍යස්ථානයකට පන්සලට බාර දීලා තණ්හාව නැති වෙයි කියලා හිතනවා. නමුත් මේ තණ්හාව කොහෙද තියෙන්නේ? ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණක් පහළ වෙනට අරමුණ ක්‍රියාත්මක වෙනවා රූප වේදනා සංඥා සංකාර පහක් කියලා. ඒ ස්කන්ධ පංචකය තුල තියෙන්නේ ඇහෙන්නම් රූප තණ්හාව, කනෙන්නම් ශබ්දය තුල ශබ්ද තණ්හාව. ස්කන්ධ පංචකය තුල තියෙන හැඟීමක් තණ්හාව කියන්නේ. දැන් එහෙනම් මේක තේරෙන්නේ නැති කාරණයක් තියෙනවා. මේ සසර ගමනේ තියෙන ආදීනව නැත්තම් භයානකම දන්නේ නැති අයට ඊට වඩා දෙයක් ඕන නැහැ. නමුත් මේ බුදුවරු ලෝකෙට පහල කරලා දේශනා කරන එකේ මොකද්ද පෙන්වන්නේ? ලෝකයා පැවැත්මට කැමති බුදුන් වහන්සේලා නැවැත්මක් දේශනා කරනවා. නැවැත්ම අපට පේන්නේ හිස් දෙයක්. මේක තියෙන දෙයක් විදිහට. සාමාන්‍ය ලෝකයා දකින්නේ මේ ලෝකේ තියෙනවා දිනා ගන්න දේවල්, තරම කරන්න දේවල්, අයිති කර ගන්න දේවල් තියෙනවා.
නිවීම ශූන්‍යයි. එහෙමයි ලෝකයා හිතන්නේ. නමුත් බුදුරෝකේ අනිත් පැත්ත දේශනා කරන්නේ. බුදුරෝකේ දේශනා කරන්නේ මේ තමන් හදාගත්ත කාරණා මත තමයි මේ දුක් හමු වෙන්නේ. ඒ ටික අයින් කරපුවාම තියෙන දේ ඇති දෙයක් මේක එතකොට හිස් දෙයක් බවට පත් වෙනවා. ඒක අසාර සසර කියලා වචනයක් පාවිච්චි කරන්නේ. අපි එහෙමනම් ඊළඟ වචනට යන්න වෙනවා. මොකක්ද? ආහාර නැති වූ තැන අර තණ්හාවේ නැති වූ තැන. අන්න එහෙමයි. එතකොට තණ්හාව හට ගැනීමෙන් උපාදාන භව වෙනවා නම් නැති වෙන්නේ කොහොමද? කොහොමද මේක සිදු වෙනවා කියලා පෙන්වන්නේ? මේ අරමුණට ඇලීමෙන් ගැටීමෙන් මමත්වයෙන් ගැනීමෙන් තමයි මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස් ඔබට ගැල තේරෙනවා නම් මමත්වයෙන් ගැනීමෙන් තමයි අර ආහාර සතරට ආහාරට ගන්න. අල්ලා ගැනීමෙන් තැවුල කීවත් හරි. දැන් ඔබ මේක කරමින් ඉන්නේ. කවදාවත් ගැලවීමක් තියනවද? නෑ. හදාගත්ත පැත්තට සසරට ආහාර හදාන යනවා. එක්කෝ ඝනකයක් තිබුණොත් කබලින්ක ආහාර හම්බ වෙයි, නැත්නම් පස්ස මනෝ සංචේතන ආහාර හම්බ වෙයි. එනිසා බුදුවරයෙක් පහළ වුණ සමාජයේ මිනිසුන්ට කරන්න පුළුවන් ආහාර රැස් කරන එක විතරයි. සසරට ආහාර රැස් කරන එක තමයි අපිට කරන්න පුළුවන්. රසට ආහාර රැස් කරන එක ඊට පස්සේ පව් නරකයි පින් හොඳයි කියලා ඒ ආහාර රැස් කරන්න උගන්වන්න පුළුවන්. නමුත් ආහාරේ නිරෝධම් පජානාති. එහෙනම් කොහොමද ඒක නැති වෙනවා ඇත්තේ? මේ ඇතිවීම තුළ පවතින්නේ අරමුණ අවසන් වෙන්නට මත්තෙන් හේතුවක් ඉතුරු වීම. ඒකට කියනවා තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා. ඇස තුළ, කන තුළ, නාසය තුළ, අරමුණ තුළ කල්පනා කරලා තේරුම් ගන්න. ඒක නොකර ඒක නැති වෙන්න ඕන. දැන් තණ්හා නැත්තම් උපාදාන නැහැ, උපාදාන නැත්තම් භව නැහැ, නැත්තම් ජාති නැහැනේ එතකොට. පව් හේතු නැත්තම් අපාය ආහාර නැහැ, පින් හේතු නැත්තම් දිව්‍ය ලෝකේ ආහාර නැහැ, ධාන හේතු නැත්තම් බඹලෝ ආහාර නැහැ. සසරට ආහාර තම තමන් ආහාර හදාන ඉන්න අය ආහාර නැති කරන්න ඕන. එතන අපි බලන්නේ සිතුවිල්ලක් මගින්, කයක් මගින් මම ඉන්නවා, මට මේ නැති තැනක් මොකටද කියලා. නමුත් ඒකේ ඇත්ත ඒක නෙමෙයි. නැත්තේ මමයි, ඇති තැන නිවීමයි. එනිසා අපිට මේ සිතට එන අරමුණ ඔස්සේ බලලා මේක තේරුම් ගන්න බෑ. මොකද මේක වචන වලින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේ ආර්ය ශ්‍රාවකයෙකුට මේ පාරේ යනකොට ඔය එහෙම දෙයක් තියෙන බව හමු වෙනවා. ආර්ය ශ්‍රාවකයෙකුට අර නිරෝධය හම්බ වුණාම හමු වෙනවා. එහෙම නැත්නම් අනිත් අයටත් එහෙම දෙයක් පිළිබඳ ඉඟියක් හම්බ වෙනවා නිරෝධය නැතත්. මේ තරහවට, වෛරයට, ක්‍රෝධයට ඇලිලා කැපිච්ච පණුවන් වගේ දවගලන් නැතුව ඉන්න පුළුවන් තැනක් හිතේ තියනවා නේද කියලා බුදුන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා ඉඳලා ආය හොයලා තියෙන්නේ, පරිශන කරලා තියෙන්නේ. ඒකට තමයි ඔය සමාධි නැත්නම් ලෞකික ධානය කියන වචන පාවිච්චි කරලා තියෙන්නේ. මේ රටේ ඉන්න සමහර අයටත් ඔය ආනාපාන සතිය වඩන්න ගිහින්, බුදු ගුණයක් වඩන්න ගිහින්, සක්මන් වඩන්න ගිහිල්ලා ඒ අරමුණට සිත එකඟ කර ගැනීම තුළ සිතේ වෙන මොකුත් එන්නේ නැති සංසුන් බවක් හම්බ වෙනවා. ඒ සංසුන් බව නිකන් හම්බ වුණොත් ඒකට ඇලෙනවා. මොකද ඒක අර මේ අරමුණට දුක්ෙන් නැතුවම ඒවා නැති නිසා මේක සනීපයි කියලා. එහෙනම් ධර්මයෙන් පිටින් ගියොත් එහෙම මේ වෙනුවට තව එකක් හදාගන්න එක. ඔය පවට පිනට එහා ගිය ධාන බඹලෝ කියන්නේ ඔය ධර්මයේ දන්නේ නැතුව ගින් හදාගත්ත සසරට. හැමෝටම තියෙනව නෙවෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේලා ධර්මයක් තුලින් මුල ඉඳලම යන්න කියලා පෙන්වන්නේ. අර ගියාය පිළිබඳව මතක් කරගන්නකො ඔබ මාර්ගඵල ලැබලා තියෙනවද කියලා ඒගොල්ලෝ. ඒ කියන්නේ මාර්ගඵල පිළිලෙන් නිවන් අරූපාවචර ධානලාභියාටවත් නැහැ. ඒක මාර්ගේ නෙවෙයි එහෙනම්. මොකක්ද මේ මාර්ගය? එකක් පාප මාර්ගය, එකක් පුණ්‍ය මාර්ගය, එකක් ධාන මාර්ගය. එහෙනම් මේ මාර්ගයේ ඵලය තමයි අපි අපාය, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මාර්ගඵල කියන්නේ කොහොමද? යන්නේ එකක් නෙමෙයි, ආර්ය මාර්ගයේ ඵලය.
ඒක භවය නෙමෙයි. කාම රූප අරූප භවය නෙමෙයි. මෙතනම ඵලය. අන්න ඒක තේරෙන එකට තමයි මාර්ගඵල ලබනවායි කියන්නේ. බලන්න ඔබට මේ ඇස තුළ කන තුළ මේ සිද්ධිය දකින්න පුළුවන්ද කියලා. හොඳයි තින්නම් සංගති පස්සෝ හරි. පස්සපච්චා වේදනා හරි. ඒ වේදනාවට ඇලෙන්න ගැටෙන්න ගියේ නැත්නම් තස්සායව තණ්හාය. මොකද මේක නිසා සසර හැදෙන බව දන්නවනම් හදන්න නැතුව ඉන්න මෙතන ඒක අර ශේෂ රාග අවශේෂ කියන තැනට පාවිච්චි කරන්නේ නැතුව අවශේෂ විරාග නිරෝධ කරන්න වෙනවා. අශේෂ උපාදාන භව වෙන්න නොදී අවිරාග ඇලෙන්නේ නැතුව හේතු ඉතුරු වෙනුවට නිරෝධෝ. ඇහේනම් රූප තණ්හාව, කනේනම් සද්ද තණ්හාව, නාසේනම් ගන්ධ තණ්හාව. දැන් මොකද වෙන්නේ? අර උපාදාන භව නම් වූ බීජ රැස් කරලා ආහාර වෙන එක නතර වෙනවා. ආහාරය නැති වූ තැන. එහෙනම් මොහොතක් පාසාම අපට සසර හදන්න නැතුව ඉන්න එකට නේද මේ ආහාරය හදන්න නැතුව ඉන්නවා කියන්නේ. මොකද්ද මේකට කියන නම? යතෝ සම්මස්සති කන්දානං උදයව්‍යයන්. තේරුම් ගත්ත පුද්ගලයාට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් යම් යම් විටක මේ ස්කන්ධයන්ගේ හටගෙන අනාගත පැවැත්මට හේතු ඉතුරු නොකිරීම බලන්න පුළුවන් නම් එතනම අර පව් හේතු පින් හේතු ධාන හේතු නම් වූ කර්ම මාර්ගයේ පිට හේතු වෙනුවට කර්මක්ෂයමී මාර්ගයේ හේතු හම්බ වෙනවා. ආහාර නැති වූ තැන හම්බ වෙනවා. එහෙම එකක් තියෙන බව තේරෙනවා. අන්නේ ආර්ය පුද්ගලයාට තමයි නිවනක් තියෙන බව තේරෙන්නේ. අනිත් අය නිවන කියන එක සිතුවිල්ලක් කොහෙ තියෙනවද දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ලබා දෙන එකත් මරුණාම ලැබෙන දෙයක් ආදී වශයෙන් නරුණාම මේ ජීවිතේ පුරාම තියෙන්න ඕන දෙයක් වශයෙන් තේරුම් ගන්න. දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයා දැන් ආහාර සමුදය දුක හේතුව. ආහාර නැති වූ තැන දුක නැති වූ තැන මාර්ගය. මේ ආයේ චතුස්සත්‍ය නෙමෙයි. චතුස්සත්‍ය වෙනත් ආකාර 15කින් මේ දේශනා කරලා තියෙනවා. චතුස්සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ ඒකනේ. මිනිසාට තමන් කරන ක්‍රියාමාර්ගය තුළ සසර දුක හැදෙනවා. ඒකට හේතුව තමන්ගේ පෞද්ගලික දුර්වලකමක්. ඒ දුර්වලකම නැති කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වෙත යන්න පුළුවන් වෙනවා. නැත්නම් උත්තරීතර සැනසීමක් හම්බ වෙනවා. දැන් ඉතින් මේකට මොකද්ද කියන්නේ? මේකට කියන්නේ මෙලොවක් ඇත පරලොවක් ඇත කුසල කුසල කර්මයන් විපාක ඇත කියන සම්මාදිට්ඨිය නෙමෙයි. ඒක දසවස්තුක සම්මාදිට්ඨිය. මේක මේ ආර්ය සම්මාදිට්ඨිය කියලානේ. ආර්ය ශ්‍රාවකයා ආර්ය සම්මාදිට්ඨිකයෙක් වෙනවා. මොකද වෙන්නේ එතකොට? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමී පටිපදාය ඥානං. දුක කුමක්ද? ඒකට හේතුව මොකද්ද? නැතුව තැන මොකද්ද? මාර්ගය මොකද්ද කියන අවබෝධය චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. දැන් එතකොට එහෙනම් ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනෝද්වාරේ අරමුණ තණ්හා උපාදාන බව නොකර අවසන් කරනකොට ආහාර නැති කිරීමේ ප්‍රතිපදාව. මේක කරනවා නම් මං හිතන්නේ ඊට පස්සේ යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගේ පාඩම් කරලා මෙතෙන්ට මේ බද්ධ කරන්න හදන්න එපා. ආහාර නැති කිරීමේ ප්‍රතිපදාව. ඉතින් ඒක විස්තර කරන්න කාලය ගන්න ඕන නැහැ. යහපත් දැකීම මොකක්ද කියලා එතකොට. යහපත් කල්පනාව මොකක්ද කියලා. ඒවර දසවස්තුක සම්මාදිට්ඨිය පෙන්වන යහපත් දැකීම යහපත් කල්පනාව යහපත් වචන කියන අර්ථයට එහා ගිය ගැඹුරක් තියෙන්නේ. සම්මා කියන එකේ තේරුම. ඒකේ වෙන්න ඕන අර අනාගතයකට හේතු ඉතුරු නොවි අවසන් වෙන එක. අන්න දැන් ඔබට මේ தත්වෙට එන්න පුළුවන් නම් ඔබට බුදුවරයෙකුගේ අසුර නොමැතිව එක් අය කියන දේවල් ඔස්සේ පවට පිනට ධානයට ඇලබින් මොකද කරන්න මේ ආහාරය නොදැන ආහාර රැස් කරනවා. සමුදය දන්නෙත් නැහැ. ආහාර සමුදය. අන්න මෙතන තණ්හාවේ හට ගැනීමෙන් ආහාරය හට ගනී. එහෙනම් ඒ තණ්හාව එතන නැති කරන්න ඕන. තණ්හා වෙලා උපාදාන බවනොත් ඉතුරු වෙනවා තණ්හාවුනේ නැත්නම් උපාදාන බව නැහැ. එතකොට මොකක්ද එකෙන් පෙන්වන්නේ? මාර්ගය දන්නවා නම් යතෝචකෝ වික්ඛ ආවසෝ ආර්ය ශ්‍රාවකෝ ආහාරංච පජානාති.
මෙන්න මෙහෙම එනවනම් මේ ආහාරය නුවණින් දැනගත්තා වෙනවා. ආහාර සමුදයංච පජානාති. මේ ආහාර හටගන්න හැටි සසරේ ආහාර හැදෙන හැටි නුවණින් දැනගත්තා වෙනවා. ආහාර නැති වූ තැනත් ඔහුට අවබෝධ වෙනවා. ඒ සඳහා ප්‍රතිපදාවක ආයතය කියලා තේරෙනවා. දැන් මොකද කරන්න වෙලා තියෙන්නේ? සෝ සබ්බසෝ රාගානුසය පහය. ආන්න රාග අනුසය පහය අතහරින්න ඕනේ. සම්මා දිට්ඨි පුද්ගලයා. රාග කියන්නේ ලෝභ පැත්තට. එතකොට ලෝභ මූලය චිත්තහභ්‍යන්තරයට ගත වුණාම මේ සසරේ ආහාරය. ඒ අනුසයට වෙන අතහරින එකද අනුසය පහය. මේක වචනෙන් කිව්වට හරියන්නේ අන්න වර්තමාන මොහොතේදී පස්දොරට අදාළ ලෝභ හැඟීමක් නම් එන්නේ එතනදී මමත්වෙන් නොගෙන සසරක් හදන්න නැතුව සිහිය පාවිච්චි කරමින් උපාදාන නොවන ආකාරයෙන් අතහරිනකොට රාගානුසය පහය. පටිඝානුසය විනෝදෙත්වා. පටිඝ කියන්නේ ආය ද්වේෂ. ලෝභ ද්වේෂනේ. පටිඝ අනුසයට තියන්නේ නැතුව හික්මවනවට කියනවා විනෝදනය. එහෙනම් අපට තේරෙන තවත් කාරණයක් තියෙනවා. ලෝභයේ දේශයේ මෝහයේ රැස්වීම දුකේ රැස්වීමයි. ලෝභයේ දේශයේ මෝහයේ ඡේවීම ලෝභක්ඛේ දේශක්ඛේ මෝහක්ඛේ නිබ්බාන. අන්නේ ඡය තමයි ආහාර නැති කිරීමේ ප්‍රතිපදාව. එකතු කිරීම ආහාර රැස් කරන එක. සබ්බ පටිඝානුසය. එහෙනම් අපිට මොකද කරන්න ඕන? තමන් සසරේ බැඳීම තුළ එකතු කරගත්තා වූ ලෝභානුසය උපන්න කුසල් වශයෙන් එයි. තමන් එකතු කරගත්තා වූ පටිඝය මට තරහ එනවා කියලා එයි. එනවා. උපන්න කුසල් එන්නේ. මේ මොහොත මේක අනාගත සසර හදන්න නැතුව සම්බන්ධීකරණයකින් දුරස්ත කරන්න ඕන, කඩන්න ඕන. ඒක තමයි පහය. පහය. අස්මීති දිට්ඨිමානානුසය සමෝහනිත්වා. ලස්සන වචනයක්. මමයයි කියන දිට්ඨිමාන අනුසය හික්මවාගෙන. අස්මීති. දැන් මමයයි කිව්වේ ඇඟට නෙමෙයි. මතක තියාගන්න. ලෝභයේදී ලෝභය මම, දේශයේදී දේශය මම, ඊර්ෂ්‍යාවේදී ඊර්ෂ්‍යාව, භවයේදී ඒ මොහොතට එනදී තුලින් තමයි මේ බුදුන් වහන්සේ වදාරන මේ මම හෙවත් සක්කාය දිට්ඨි. එතකොට ඒක එහෙම වුණාම මානානුසයක් ඉතුරු වෙනවා. මම වෙමි කියන මානානුසය මොකද කරන්නේ? මොහොතක් පාසා දුරු කරගනු ලබනවා. සමෝහනිත්ව. කරන්න ඕන පාරමේ පෙන්වන්නේ. අන්තිම වචනේ අවිජ්ජා පහය විජ්ජා උප්පාදෙත්වා. අවිද්‍යාව ප්‍රහාණය කර විද්‍යාව උපදවා ගන්න වෙනවා. දැන් ඉතින් අපේ රටේ තියෙන පරිදි දැන් ඉස්සර ජීවිතයට යන්න වෙනවා නේද අවිද්‍යාව දුරු කරන්න. ඇයි මේවා ප්‍රායෝගිකව තේරුම් ගන්න නැත්තේ? සසරට අතීතයක් තිබුණාට යන්න බෑ. සසරට අනාගතයක් තිබුණාට යන්න බෑ. සසර තියෙන්නේ වර්තමානයේ. තථාගතයන් වහන්සේ වදාළ ධර්ම නියාමයේ ඇස තුල, කන තුල, නාසය තුල තමයි ප්‍රමාදය සහ අප්‍රමාදය දෙකම සිදු වෙන්න ඕන. එහෙනම් සසර හදනවා කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා. අවිද්‍යාව ප්‍රහාණය වෙනකොට තමයි විද්‍යාව උපදින්නේ. මේ පෙළේම තියෙනවා සූත්‍ර දේශනා ගණනාවක තියෙනවා ඔක. අරමුණ තුල අරමුණට එන කාරණාව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ තණ්හා වශයෙන් ගත්තොත් මම වුණා, මගේ ආත්ම තුළ උපාදාන බව. දැන් පෘථග්ජන පුද්ගලයා පංච උපාදානස්කන්ධය කර හදන්නේ නම් තණ්හා උපාදාන බව ඒ තුළ අවිද්‍යා සංකාරය වෙනවා. දැන් වෙන්නේ අවිද්‍යා සංකාරය. ඒ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් පංචස්කන්ධ ධර්මතාවය බලන්නේ නැතුව මමත්වයෙන් කටයුතු කිරීමේදී දැන් ඒ මොහොතම මේ බුදුන් වහන්සේ වදාළ පරිදි අනුසේ ප්‍රහාණය කරන්න ගත්තොත් අවිද්‍යා සංඛාර වෙනු විද්‍යා උත්පාදිත්වා විද්‍යා උදපාදී මොහොතක් පාසාම
ස්කන්ධ පංචකේ උපාදාන නොවී නිරෝධ වෙනකොට එතන හමු වෙන සංසුන් සැනසීමට කියනවා මේ විද්‍යාව කියලා. මේ යන්න ඕන පාර ඔය කියපු තරම ඉක්මනින් හිමු වෙන්නේ නැහැ. දිත්තේව ධම්මේ සයං අඤ්ඤා සච්චිකත්වා අන්න තමන් ස්වකීය ප්‍රඥාවෙන් මේක දැකලා මේ මොහොතේදීම මොකද කරන්නේ? ඒ ඉතින් එතකොට අපාය යන්න ආහාර නැහැනේ. දිව්‍ය ලෝක යන්නත් ආහාර නැහැනේ. බඹලෝ යන්නත් ආහාර නැහැනේ. මොකද වෙන්නේ එතකොට? මේ ජීවිතයේදීම දුක් කෙලවර කරගන්නේ. මේ බුදුවරු සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැනි අය වදාළ දේවල් අක්‍රීය දේවල් වෙන්න බෑ. පොත තුළ තියෙන මේ දහම් පෙළ පොත තුළ තිබුණාට සක්‍රිය වෙන්නේ නැහැ. දහම් පදේ පොත්ගුල් තුළ එක බිඳ වැළපෙති. එහෙමනේ කියන්නේ ගීතයක. ධම්දීපය ධම්මමාව බත් වෙනුවට කති කියලානේ කියන්නේ. නෑ. අප මේක පාවිච්චි කරනවා නම් පිරිසක්. ඔවුන් තමයි මේ අවිද්‍යාව පහ විද්‍යාව උප්පාදෙත්වා කියන මේ සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨිකයෙක් බවට පත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එසා මා දකින්නවා මේ ආහාර කතාව තුළ තියෙන ඉතා සුන්දර දහම් පෙළක්. අපි පියවරෙන් පියවර එන්න ඕන සෞඛ්‍ය විද්‍යාවේ ආහාර නැත්තම් ගෙදර තියෙන ආහාර වලින් එහා පැත්තට සසරේ ආහාර මොනවද කියලා. සසරට සිදුවෙන ආහාර මොනවා රැස් කළත් සසර ගමන ඇරුණාම ආහාර රැස් කරලා හැම සසර ගමන නිමා කරන්න බෑ. එහෙනම් ආහාර නිරෝධ වූ තැන ආහාර නිරෝධ කිරීමේ ප්‍රතිපදාව කියන එකේ තේරුම ඉදිරි සසරක් නොහදා ඉන්න හැටි. තදූපදානෝ තද ආහාරෝ තද් එය ආහාර එය උපාදාන වීමෙන් තේරුම් ගන්න ඕන. එහෙනම් මෙන්න මේ අර කාරණා අපට තේරෙන්න වෙනවා මේ මොහොත අපිට පෘථග්ජන පුද්ගලයාට සසරක් හැදෙන එකක්. හදලා තමයි ਉਹ සතර හදනවා යන්න. හදපු නිසා ජීවිත අවසානයට යන්න වෙනවා හදපු පැත්තට. හින්දා ඒකට කියනවා පවෙන් පරලෝ යනවා, පිනෙන් පරලෝ යනවා, ධානයෙන් පරලෝ යනවා කියලා. නමුත් තථාගතවරු ලෝකට පහළ වෙලා දේශනා කරනු ලබන්නේ මේ මොහොත සතර හදන්න නෙවෙයි. කෑම්බීම් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන මව්පියන් බලාගෙන දරුවන් බලාගෙන ලෝක අර්ථයක් කරගෙන පෞද්ගලිකව තමා ප්‍රඥාවන්තෙක් වශයෙන් මේ ලබා දී තිබෙන සුන්දර අවස්ථාව කලාතුරකින් කෙනෙකුට ලැබෙන දෙයක් වශයෙන් පෙන්වන්නේ. දුර්ලභ කරුණක් වශයෙන් පෙන්වනු ලබන්නේ. ඒ දුර්ලභ කරුණ ලබාගෙන තියන අය එක කරන්නේ නැත්නම් අනිත් අය කවදාවත් එක කරන්නේ නැහැ නේද? ක්‍රැස් පෑදෙන්න ඕන. අන්න ඒ වැඩේ කරන්න පුළුවන් තේරෙන අයට තමයි බුදුරජාණන් වහන්සේ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ න අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා අපි මෙතෙන්ට ඇවිදින් ඉන්නේ පළවෙනි වතාවට ලෝකෙට ඉපදිලා නෙවෙයි. මිනිස්සු හැමදෙනෙක්ම අඩු පිනින් මධ්‍යම පිනින් උපන් අය. උපරිම පිනින් නම් දෙවියන් අතර උපදින්නේ. ඒ විතරක් නෙමෙයි ඔබට යම් යම් සත්පුරුදු තියෙනවා නම් සංසාරයෙන් ගෙන ආපු කවුරු කෙව්වත් මත්පැන් බොන්න පෙළඹෙන්නේ නැත්නම් හොරකම් කරන්න පෙළඹෙන්නේ නැත්නම් ඒවට පෙළඹෙන්නේ නැත්නම් ඔබේ සාංශාරික පුරුද්දක් ඒක. ගති ලක්ෂණ. ඒවා මේ ලෝකයේ ආශ්‍රයදී පොඩ්ඩක් වැරදි අතරට ගියාම හුරු වෙන්න පුළුවන් ආපහු අතෑරලා දාන්න පුළුවන්. අර දියුණු කරගත්ත එක මතුවෙනවා. එනිසා ඔය දුර්ලභාෂණ සම්පatti සද්දම්මෝ පරම දුර්ලභෝ කියන වචනේ තේරුම ලේසියෙන් නොසලකා හරින්න එහෙම එපා. මේ මොහොත මේ ෂණය ෂණ සම්පත්තිය මේ මොහොතේ ආහාර නැති කිරීමේ ප්‍රතිපදාවට යන එක තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. ඒ නිසා ෂණයක් ෂණයක් පාසාමයි සතර හදන්නේ. ෂණයක් ෂණයක් පාසාමයි සතරෙන් මිදෙන්න ඕන. ෂණයක් ෂණයක් පාසා සතර හදන අයට පවතුලින් පිනතුලින් ධාන තුලින් අනුසෝතගාමීන් කියලා කියනවා. පෘථග්ජනයින් කියලා කියනවා. ෂණයක් ෂණයක් පාසා සසරෙන් අත මිදෙන්නට ආහාර නිරෝධගාමී ප්‍රතිපදා වේදනාට අල්ලා නොගැනීමෙන් එහෙනම් බුදුන් හමුවට යන්න පුළුවන් වෙනවා. බුදුන් හැමදාමත් ඔබ එනකල් බලන් ඉන්නවා පිළිගන්න. ඔබ බුදුන් එපා කියලා සසර ප්‍රාර්ථනා කරන එකේ වැරද්ද තියෙන්නේ. මොකද ඔබට ඔබේ ඇසට බුදුන් පේන්නේ නැහැ. අර ඇස් අන්ධ වුණාම නැත්තම් මොහෙන් අන්ධ වුණාම වගේ දැල්ලක් වැටිලා තියෙන්නේ. ඒ දැල්ල තුල බුදුන් පේන්නේ සසරමයි පේන්නේ. සැප සසරමයි දුක කියන එකමයි සැප වශයෙන් පේන්නේ. ඒ නිසා මේ
ලෝභ දේශ මොහ නැමැති වලාකුළු රැල්ලට නැත්තම් මේ ආවරණයට වැහිලා ඔබ ඔබේ ලබාගත් ජීවිතේ වටිනාකම නැති කරගන්න එපා. ඊට ඒ වලාකුළු ටික අයින් වෙලා ගියාපම තමයි සැබෑ සෝයේ තියෙන්නේ. එහෙනම් ඒ නීවරණ නම් වූ දේවල් ජීවිතේ ජනිත වීමෙන් හටගත් ආවුදුක අයින් වෙනකොට යථා ස්වභාවයක් පවතිනවා. ඒක නැති කරන්න බෑ, උදුර ගන්නත් බෑ. ඒකට ආරම්භයක් අවසානයක් මුලක් මැදක් අගක් නැති බැවින් සදාකාලික කියලා කියනවා. මතක තබා. හේතුන්ගෙන් හටගත්ත දේවල් නිරෝධ වෙනවා, මේක හේතුන්ගෙන් හටගත් නොගත් බැවින් නිරෝධයකුත් නැහැ. මේ තත්වයේ තුල ජීවත් වෙනවා නම් ලෝකේ තියෙන බාහිර බාධක කර්ම කටළු අටරෝදහම් මොකක්වත්ම ඔබට තර්ජනයක් නැහැ. ඒ තර්ජනය තියෙන්නේ අර බාර ගැනීම තුල නැත්නම් තණ්හාව තුලයි. එබැවින් මෙම ආහාර නිරෝධ ගාමිනී පටිපදාවට අවතීර්ණ වෙනකොට මොහොතක් පාසාම ඔක කරනකොට වෙනම හොයන්න ඕනේ යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි. අනුග්‍රහක බෞතුන්ට බෞතුන්ගේ පවුල් වල අයට සහ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමතෙමත් මේ සදහම්මි ගැඹුරට අහගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව මේ උතුම් ධර්මදේශනාව ඔබ වෙත සමීප කිරීම සඳහා ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා හිරිපිටියේ නිකදළුපල පදිංචි සෙනරත්න බණ්ඩා පියතුමන්ගේ පුතණුවන් සිව් දෙනා සහ ලේලිවල සිව් දෙනා සමග දෙනාගේ බැතිබර දායකත්වය ලැබී තිබෙනවා. පියතුමන්ගේ ජීවිතයේ 74 වන ජන්මදිනය සමරීම නිමිති කොටගෙන එතුමන් සෙනරත් බණ්ඩා පියාණන්ට සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සමග ඉහාත්ම වශයෙන්ම සත්භාවනාවෝදය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම සඳහාත්. ඒ වගේම දරුවන්ගේ මෑණියන් නැත්නම් එතුමන්ගේ ප්‍රියම්බිකාව වන එච්.එම්. අනුලාවතී කුමාරිහාමි මෑණියන්ට එන දෙදෙනාටම මේ ජීවිතය තුළම ධර්මාබෝධය පිණිසම හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව තමයි මෙම ධර්මදේශනාව කරවලා තිබෙන්නේ. ඒ වගේම දරුවන් 4 දෙනා ලේලිවරු 4 දෙනා සමග දරු මුණුබුරන් හැම දෙනාටමත් මේ ජීවිතය තුළම සදහම්හි යම්තාක් යන් හැරි දුර යන්නට අවශ්‍ය සද්ධර්ම අවබෝධය පිණිසම මෙම උපන්දින ධර්ම දානයේ හේතු වේවා යන්නත් දරුවන්ගේ සහ විශේෂයෙන් මව්පිය දෙදෙනාගේ ප්‍රාර්ථනයයි. අමතරව තමයි දෙපාර්ශ්වයේ පරලෝසෙපත්තන්ට යදනා වූ මව්පිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔවුන්ට මේ ජීවිතය ගත කරන්නට ඉඩ දීම පිළිබඳව පරලෝකීය ගමනේදී පිනින් යැපෙන කෙනෙක් ඉන්නවා නම් පින් අනුමෝදන් විය හැකි නම් දැනගන්න පුළුවන් නම් මේ පින්කම කරන බව පින් අනුමෝදන් කරන ජීවිතය සුඛසුපත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙසකින් වහන්සේටත් මෙබඳු ධර්ම දේශනාවන් කරමින් ලෝකයාගේ සදහම් මැස පාදා දීම සඳහා නිදුක් නිරෝගී සුවපත් චිරජීවනයේ ලැබේවායි කියලා වුන් ඉතින් ප්‍රාර්ථනා කරනවා. අවසන් වශයෙන් මේ ලෝකේ මුහුණ දෙලා තිබෙනා වසංගතයක් තිබෙනවානේ කොරෝනා නම් වෛරස් වසංගතයක්. මේකට මේ තියෙන අනතුරුදායක බව තුරන් කරගන්නට මිනිස්සුන්ට ඇසපෑදිලා අනුගමනීය ප්‍රතිපදාවකට යාම තුළින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැදලා මේ වෛරස් මායාව පරාජය කරන්නටත් නොනැසපෑදේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්මදේශනා කරවා ගැනීමෙන් විහිදම් දැරීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා එහෙනම් ඒ පියාණන්ට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු. මෑණියන් ඇතුළු ඒ දෙදෙනාට මේ ජීවිතයේ තවදුරටත් ධර්මාවබෝධය පිණිස හේතු වේවායි ප්‍රාර්ථනා කරමු අපි. දරුවන් සිව් දෙනා ලේලිවර සිව් දෙනා සහ දරුමුණුබුරන්ට හැකිතාක් දුරට මේ ජීවිතයේ සදහම් තේරුම් අරගෙන ජීවිතේ නිරෝල් කරගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පරලෝසෙපත් ඥාති වර්ගයා පින් කැමති නම් ඒ හැම දෙනා පින් අනුමෝදන් කරගනිත්වා මතු උපදිනා භවයකදී මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ප්‍රතිලක්ෂණික ගැඹුරට අහගෙන නිවනින් සැනසෙන්න හේතු වේවායි ප්‍රාර්ථනා කරමු. අවසන් ලෝකේ හැමටත් මේ කියන වසංගතයන් මිදෙන්න අවශ්‍ය නොවන පෑදේවායි ප්‍රාර්ථනා කරමු. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව උපන්දින සමරණ පියාණන් ඇතුළු හැම දිනාටම එහෙම ප්‍රාර්ථනා කරන අතර හැම දිනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරමු. රාගක්ඛයෝ නිබ්බානං